බණ්ඩ වනාන්තර කියලා තියෙනවා. right වනාන්තරයක් කියලා කියන්නේ ශාක ඉන්නවා, සත්තු ඉන්නවා, විවිධ සුද්ධජීවීන් ඉන්නවා. එතකොට මේ ශාක සතුන් සුද්ධජීවීන්ගෙන් සමන්විත වෘක්ෂලතා ප්‍රමුඛ භෞමික පරිසර පද්ධතියට අපි කියනවා වනාන්තරයක් කියලා. වෘක්ෂලතා ප්‍රමුඛ භෞමික පරිසර පද්ධතියකට කියනවා වනාන්තරයක් කියලා. එහෙනම් ලියමු වනාන්තර. ශාක සතුන් සුද්ධජීවීන් प्रमुख वृक्षलता वलिन समन्वित आगे देखते वृक्षलता वलिन समन्वित जैव पद्धतिයක් වනාන්තරයක් වේ. එතකොට අපි ගත්තොත් මෙන්න මේ වනාන්තරේ මං කිව්වා විවිධාකාරයේ සංඝටක කිහිපයක්. එකක් තමයි ශාක. වනාන්තරයක තියෙන එක සංඝටකයක් තමයි ශාක. ඊළඟ එක තමයි සතුන්. ඊළඟට කිව්වා සුද්ධජීවීන් කියලා. සුද්ධජීවීන් නම් ඇහැට පේන්නේ නැහැ. එතකොට වනාන්තරයක තියෙන මෙන්න මේ සතුන් ශාක සහ සුද්ධජීවීන් වනාන්තරයක තියෙන ශාක සතුන් සහ සුද්ධජීවීන් පොදුවේ ගත්තාම අපි කියනවා ජෛව සංඝටක කියලා. පොදුවේ ගත්තාම කියනවා ජෛව සංඝටක කියලා. එහෙනම් වනාන්තරයක් සමන්විත වෙන ජෛව සංඝටක ප්‍රධාන තුනක් තියෙනවා. එකක් තමයි සතුන්, දෙවෙනි එක තමයි ශාක, තුන්වෙනි එක තමයි සුද්ධජීවීන්. ශාක සතුන් සහ සුද්ධජීවීන් තමයි වනාන්තරයක ඉන්න ජෛව සංඝටක. right එහෙනම් ලියමු නෝට් එක සම්පූර්ණ කරගමු. වනාන්තරයක වූ ජෛව සංඝටක සතුන් ශාක සුද්ධජීවීන්. සතුන් ශාක සුද්ධජීවීන්. වනාන්තර ප්‍රධාන වශයෙන් වර්ග කරනවා ප්‍රධාන ආකාර දෙකකට. වනාන්තර වර්ග කරනවා ප්‍රධාන ආකාර දෙකකට. එක වර්ගයකට අපි කියනවා ප්‍රාථමික වනාන්තර කියලා. එක වර්ගයකට කියනවා ප්‍රාථමික වනාන්තර කියලා. අනෙක් වර්ගයට කියනවා ද්විතීක වනාන්තර කියලා. ප්‍රාථමික වනාන්තර අනිත් එක ද්විතීක වනාන්තර. එමනම් වනාන්තර ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. ප්‍රාථමික වනාන්තර සමග ද්විතීක වනාන්තර. ප්‍රාථමික වනාන්තරත් එක්ක ද්විතීක වනාන්තර කියලා වනාන්තර වර්ග දෙකක් තියෙනවා. right එහෙනම් ලියාගමු. වනාන්තර ප්‍රධාන වශයෙන් පහත පරිදි වර්ග කියලා. පළවෙනි එක ප්‍රාථමික වනාන්තර, දෙවෙනි එක ද්විතීක වනාන්තර. පළවෙනි එක ප්‍රාථමික වනාන්තර, දෙවෙනි එක ද්විතීක වනාන්තර. මොකක්ද මේ ප්‍රාථමික වනාන්තරයක් කියලා කියන්නේ? ප්‍රාථමික වනාන්තරය. මම දන්නේ පන්තියේ බහුතරයක් සිංහ රාජ්‍යයට එහෙම ගිහිල්ලා නැතුව ඇති. සිංහ රාජ්‍යයේ යම්කිසි කොටසක් ප්‍රාථමික වනාන්තරයක් වෙනවා.
ඇත්තටම ප්‍රාථමික වනාන්තරයක් කියන්නේ මිනිස්සුන්ගේ බලපෑම් වලට අහු නොවෙච්ච ඒවා. ලංකාවේ එහෙම වනාන්තර නැහැ. දැනට තියෙන්නේ යන්තම් හරි රිටිගල කියන වනාන්තරය. එතකොට මේකත් ප්‍රාථමික වනාන්තරයක් කියලා කිව්වට අපි දැන් අහලා තියෙනවනේ රාවණා රජුරුවන්ගේ කාලේ. රාවණා රජුරුවන්ගේ කාලේ තිබ්බ මෙන්න මේ රිටිගල වනයාසිතව කතන්දර ගොඩක් තියෙනවා. කියන්නේ ඒකෙත් මිනිස්සුන්ගේ බලපෑම් වලට ලක් වෙලා තියෙනවා. එහෙමත් නැත්තම් මේවා ලක් වෙලා දිනවා ස්වභාවික බලපෑම් වලට. ස්වභාවික බලපෑම් කියන්නේ එක්කෝ නායය නියගයන් වලට අහු වෙලා. එහෙම නැත්නම් සුනාමි වගේ තත්ත්වයන්ට අහු වෙලා. එහෙනම් වනාන්තරයක් මිනිසාගේ හෝ ස්වභාවික බලපෑමකට නතු වෙලා නැත්නම් එවැනි වනාන්තරයකට කියනවා ප්‍රාථමික වනාන්තරයක් කියලා. හැබැයි එහෙම ඒවා ගොඩාක් අඩුයි. දැන් ඇමර්සන් වනාන්තරය එහෙම ගත්තාම එහෙම කොටස් තියෙනවා. ඒවා අති විශාල වනාන්තර. එතකොට මිනිහාගේ හෝ වෙනත් ස්වභාවික බලපෑමක් නිසා වනාන්තරයේ තිබ්බ තත්ත්වය වෙනස් වෙලා අලුතින් ඇති වෙලා තියෙනවා නම් වනාන්තරයක්. ඒකට අපි කියනවා ද්විතීක වනාන්තරයක් කියලා. දැන් උදාහරණයක් විදියට මම හිතන්නේ ඔයගොල්ලෝ ගිහිල්ලා ඇති දඹාන පැත්තේ. ආදිවාසී නායකයන් ඌරුවලගේ වන්නිලැත්තොන්ගේ ගෙවල් පැත්තේ. එතකොට ඒගොල්ලෝ කරන්නේ සාමාන්‍යයෙන් හේන් වගා කරනවනේ සත්තු උදඩයන් කිරීමට අමතරව. හේන් වගා ගන්න කැලේ කපනවා. හේන් වගා කරන්න කැලේ කපනවා. සාමාන්‍යයෙන් දැන් එහෙම කැලේ කපන්න කිව්වොත් මුළු සිංහරාජෙම කපනවා හේන් වගා කරන්න කියලා. ඉස්සර මිනිස්සු එහෙම නැහැ. Tamanda වගා කරන්න පුළුවන් සීමාව මේ මිනිස්සු හොඳට අඳුරනවා. ඒකල්ල ඒ කොටස සුද්ධ කරනවා. හිතන්නකෝ කැලෑව මෙහෙම තියෙනවා. කැලේ යම්කිසි කොටසක් විතරක් සුද්ධ කරගන්න. මේකෙත් ලොකු කතන්දරයක් තියෙනවා. නවීන විද්‍යාව සහ කෘෂිකර්මය නිසා පැරණි අයගේ කෘෂිකර්මාන්තය. මේකලෝ කරන්නේ මේ කැලේ කපලා ඒ ලී දඬු දාලා දානවා. කැලේ කපලා ගස් ටික දාලා දානවා වේලෙන්. වේලෙන්ට දාලා මේකලෝ කරන්නේ පොහොය දවසේ නෝනේ මාසේ මෙන්න මේ වැසි සමය ආරම්භ වෙන්නේ නිවර්තන හරි මොකක් හරි වැසි සමයක් ආරම්භ වෙන පොහොයට කලින් තමයි සති දෙකකට තුනකට කලින් තමයි කැලේ කපන්නේ. හිතන්නකෝ පොහොය තියෙන්නේ 30 වෙනිදා කියලා. එතකොට මේ මාසේ මුල 20 මේ 10 වෙනිදා ඒ වගේ කාලයක කැලේ කපලා දානවා. එතකොට කැලේ හොඳට අතු උරිකිලි වේලි වේලෙන. ඔයට දවස් 3ක් විතර තියලා මේගොල්ලෝ මේක ගිනි තියෙනවා. ගිනි තිබ්බාම එක දිගට දවස් ගාණක් ඇවිලෙනවා. එතකොට ගොඩාක් වෙලාවට සත්තු මැරෙන්නේ අඩුවෙන්. හේතුව මේ කැලේ කපලා දාවම සත්තු වාසස්ථානයේ කොහොමවත් අතහැරලා යනවා. උන් දෙන්න දියාන්න නැතුනම වේලි ඉන්නේ. එතකොට මේ මිනිස්සුන්ගේ අතින් සත්තු මැරිච්ච ප්‍රමාණයත් අඩුයි. දැන් අපි මොකද කරන්නේ? ගහලා දානවා මොනාර ක්‍රිමිනාශකයක්. ඉන්නේ ඔක්කොම කුජීතම වෙලා යනවා. මේක දැන් දවස් 3-4ක් ඇවිලෙද්දී වැස්සත් එක්ක මොකද වෙන්නේ? මේ පොයත් එක්ක මොකද වෙන්නේ? වැස්ස වහින්න පටන් ගන්නවා. ඊට පස්සේ මේක නිවෙනවා. නිවුනට පස්සේ මේ පොළවට අඟුරු වැස්මක් එකතු වෙනවා අලු වැස්මක්. එතකොට රත් වෙලා තිබ්බා මේ පොළව මේ අඟුරු වැස්මත් එක්ක මේ වුණාම පසේ තියෙන නයිට්‍රජන් සාන්ද්‍රණය වැඩි වෙනවා. පසේ තියෙන නයිට්‍රජන් සාන්ද්‍රණය වැඩි වෙනවා. මේ දර කැබලි ගෙනිලා මේගොල්ලෝ මොකද කරන්නේ? මේක වටේට දඬු වැටක් ගහනවා. දඬු වැටක් ගහගන්න. එතකොට බාගෙට පිච්චිච්ච අඟුරු දර තියෙන්නේ. ඒවයින් ගොඩාක් වෙලාවට නිකුත් කරනවා විද්‍යුත් චුම්බක තරංග. එතකොට මේ විද්‍යුත් චුම්බක තරංග නිකුත් වෙන නිසා
මේ ආසන්නයේද වන සතුන් එන්නේ නැහැ. විශේෂයෙන් අලි එන්නේ නැහැ. ඒ ඉන්න මේ වගාව මේගොල්ලන්ට සාර්ථකව කරගෙන යන්න. ඔන්න ඔය තිබ්බ සංස්කෘතිය විනාශ කරලා ඒක විසි කළා දාලා තමයි අපි අලුතෙන් ගත්තේ ඔය සුත්තන්ගේ සංස්කෘතිය. කෝපි වගාව, තේ වගාව, අර වගාව, මේ වගාව කියලා යාය පිටින්ම වගා කරනවා. අන්තිමේදී කෙලවගෙන දැන් නිකන් බලන් ඉන්නේ. මොකද මේ වෙලා තියෙන්නේ දැන් රට. හරි. එතකොට මෙන්න මේ වගා බිම සැරයක් වගා කරලා ඊට පස්සේ ඒක අතහැරලා දානවා. ඒ අතහැරලා දාපුවම මේ කැලේනේ මේ කැලේ සත්තු ආයේ මේකට එනවා කාලා බීලා ඒගොල්ලන්ගේ වසු වලින් එම ආපහු පැලැති වෙනවා. ගස් ඇති වෙනවා. එතකොට මෙන්න මෙතන ඇති වෙන වනාන්තරයට අපි කියනවා මොකක් කියලාද? ද්විතීක වනාන්තරයක් කියලා. ඒ වනාන්තරයට කියනවා ද්විතීක වනාන්තරයක් කියලා. එහෙනම් ප්‍රාථමික වනාන්තරයක් මිනිහාගේ හෝ ස්වභාවික විපත් වලට අසු වෙලා නැවත වනාන්තරයක් වශයෙන් වර්ධනය වුණා මේකට කියනවා මොකක් කියලාද? ද්විතීක වනාන්තරයක් කියලා. දැන් එහෙනම් අපි දන්නවා ප්‍රාථමික වනාන්තර සහ ද්විතීක වනාන්තර කියලා වනාන්තර වර්ග කරනවා අපිට ඉගෙන ගැනීම පහසු වෙනවා. එහෙනම් එමු ප්‍රාථමික වනාන්තර ලියමු. ප්‍රාථමික වනාන්තර කියන තැන ලියන්න. දීර්ඝ කාලයක් මිනිසාගේ හෝ ස්වභාවික බලපෑම් වලින් තොරව පරිණාමය වී ඇතිවන ප්‍රධාන වශයෙන් ශාක වලින් සමන්විත උත්කර්ෂවත් ප්‍රජාව ප්‍රාථමික වනාන්තරයකි. right මේ තියෙන්නේ දැන් බලන්න මේ තියෙන්නේ ප්‍රාථමික වනාන්තරයක් සඳහා වන ඡායාරූපයක්. ඔයගලන්ට තේරෙන්නේ නැති මේවයි තියෙන්නේ ඉතාමත්ම විශාල ගස්. එතකොට මෙන්න මේ වනාන්තරයේ මිනිහාගේ බලපෑමක් සිද්ධ වෙලා නැහැ බැලුව බැලමට. හැබැයි අපි ගත්තොත් මේ වනාන්තරේ බලන්න මේ කොටසට බලපෑමක් සිදු වුණා නැත්නම් මෙන්න මේ කොටසට බලපෑමක් සිද්ධ වෙලා දිනවා. ගෙවකුත් හදලා දිනවා. එතන මෙන්න මේ වගේ කොටස් වල නැවත වනමකාවක් ඇති වුණාම මේක ද්විතීක වනාන්තරයක්. දැන් බලන්න මේ වනාන්තර කොටස සහ මෙන්න මේ කොටස. මේකේ ඉන්නේ පැලෑටි වගේ ශාක. හැබැයි මේකේ තියෙනවා ලොකු ශාක. ඉතින් මේක ප්‍රාථමික වනාන්තරයේ කොටස වෙද්දී මෙන්න මේ කොටස මොකද වෙලා තින්නේ? මිනිහාගේ බලපෑම වලට අහු වෙලා තිනවා. ද්විතීක වනාන්තරයක් බවට පත් වෙලා තියෙනවා. ඔන්න ඕක තමයි සාමාන්‍ය සිංහරාජයේ අවටත් මේ දවස්වල අර පාරක් කපනවා කියලා එම කතන්දරයක් කියේ. පරිවාරක වනාන්තර වලට බලපෑමක් එනවා. එත් බලන්නකො එතකොට මෙන්න මේ වනාන්තරය ගත්තාම මේ වනාන්තරයේ මිනිහාගේ බලපෑමක් සිද්ධ වෙලා නැහැ ප්‍රධාන වශයෙන්. එහෙනම් වනාන්තරය එළිවීමකට ලක් වෙලා නැහැ. මේක එළි කරලා නැහැ. මේක ඇතුලේ ජෛව විවිධත්වය ඉතාමත්ම වැඩි. ජෛව විවිධත්වය කිව්වම ශාක වර්ගයි සත්තුයි ඔක්කොමල්. ඒ වගේම බලන්න එක එක වයස් වර්ගවල
වයස් කාණ්ඩවල ගස් තියෙනවා. මේ ගස් ඉතාමත්ම පැරණිය. මේ ඒ අතර පොඩි ගසුත් තියෙනවා. මේ පැලෑටිත් තියෙනවා. මේ මීවන වගේ ඒවාත් තියෙනවා. එහෙනම් මෙන්න මේ ලක්ෂණ ටික අපිට ගන්න පුළුවන් ප්‍රාථමික වනාන්තරයක ලක්ෂණ විදියට. right එහෙනම් එන්න ලක්ෂණ. පළවෙනි එක මිනිසාගේ බලපෑමකට ලක් වී නැත. මිනිසාගේ බලපෑමකට ලක් වී නැත. දෙවෙනි එක වනාන්තරයේ එළිවීමකට ලක් වී නැත. වනාන්තරය එළිවීමකට ලක් වී නැත. තුන්වෙනි එක වඩා විශාල වෘක්ෂ. ඒ කියන්නේ මහා පත ගස් කියන ඒවා තමයි වෘක්ෂ කියන්නේ. මහා විශාල වෘක්ෂ දෙක ගත හැක. මහා විශාල වෘක්ෂ දෙක ගත හැක. ඊළඟ එක ජෛව විවිධත්වයෙන් වැඩිය. ජෛව විවිධත්වයෙන් වැඩිය. ජෛව විවිධත්වයෙන් වැඩිය. ඊළඟ එක විවිධ වයස් වලට අයත්. විවිධ වයස් වලට අයත් ශාක ඇත. විවිධ වයස් වලට අයත් ශාක ඇත. විවිධ වයස් වලට අයත් ශාක ඇත. ඒ කිව්වේ ප්‍රාථමික වනාන්තරය. දැන් බලන්නකො මෙන්න මේ ශාක. එතකොට මේකේ මේ වනාවගාවට නැවත අතහැරපුවාම මේක හැදෙන ගස් මේ තරම් මේ උස මහා වෘක්ෂ හැදෙන්නේ නැහැ. එතකොට දෙවෙනියට ඇති වෙන ශාක ඉතාමත්ම ටිකක් කුඩා කටු පඳුරු. ඒවලට අපි කියනවා වන ලැහැප් කියලා. අන්න ඒ වගේ ඒවා තමයි ඇති වෙන්නේ. එතකොට මෙන්න මේවා අපි කියනවා ද්විතීයික වනාන්තර කියලා. එහෙනම් එන්න ද්විතීයික වනාන්තර. කියන්න ප්‍රාථමික වනාන්තරයක් මිනිසාගේ බලපෑමට ලක්වීමෙන් හෝ ප්‍රාථමික වනාන්තරයක් මිනිසාගේ බලපෑමට ලක්වීමෙන් හෝ මිනිසාගේ බලපෑමට ලක්වීමෙන් හෝ ස්වභාවික විපතක් නිසා හානියට පත්වීමෙන් පසු නැවත ඇති වූ වනාන්තරයකි. එතකොට
මෙන්න මේ ද්විතීක වනාන්තර ගත්තාම ප්‍රාථමික වනාන්තරයක් හරිම ස්ථායි. ඕනෑම දේශගුණික තත්වයකට ඔරොත්තු දෙනවා. හැබැයි ද්විතීක වනාන්තරය පොඩි නිංගයක් ආවොත් මොකද වෙන්නේ? විනාශ වෙලා යනවා. ද්විතීක වනාන්තර ගත්තාම ඒවායේ ස්ථායීතාවය අඩුයි. ජෛව විවිධත්වයත් අඩුයි. එතකොට එකිනෙකට විනාශ වයස් කාණ්ඩවල ශාක නෙමෙයි තියෙන්නේ, ගොඩාක් වෙලාවට සම වයස් කාණ්ඩවල ශාක තමයි තියෙන්නේ. ඇයි ඒ? ගිනි තියලා හරි මොකක් හරි එකකින් විනාශ වෙලා ඊට පස්සේ එකපාරට තමයි ඔක්කොමලා ඇදී කියන්නේ. right ඔන්න ඔය කියන ලක්ෂණ ගන්න පුළුවන් ද්විතීක වනාන්තරවල ලක්ෂණ විදියට. right අපි බලමුකෝ වනාන්තර ඇතිවන ආකාරය. ද්විතීක වනාන්තර ඇතිවන ආකාරය. එකක් තමයි මානව ක්‍රියාකාරකම්. මොනවාද මානව ක්‍රියාකාරකම්? දැන් කවුරු හරි දේශපාලඥයෙකුට මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් කරන්න ගියාම ලංකාවේ පේන්නේ මේ එක්කෝ හොඳට තියෙන කැලෑවක්. දැන් ඔයගොල්ලෝ අර මේ ළඟදී ඔය කතාවක් ගියේ එයාපෝට් එකක් හදන්න කොහෙද යනවා කියලා. කඩලාන පරිසර පද්ධතියක් විනාශ කරගෙන. ඒ විදිහේ තමයි ගොඩක් අය ඉන්නේ. يعني මිනිස්සු සබහාදාම ගැන කිසිම හැඟීමක් නැහැ. ඒ අය බලන්නේ තමන්ගේ ආර්ථික සහ සාක්කුවට වැටෙන කාසි ප්‍රමාණය ගැන විතරයි. ඒව නැති කරන්න අපි පන්ති පටන් ගත්තාම මේ සැරේ නම් මුලින් ඉඳලම ඔයගොල්ලන්ව දැනුවත් කරනවා. මේක අපි නෙමෙයි කරන්න වෙන්නේ පාසලේ ගුරුවරු ගොඩාක්. එතකොට තමයි යම්කිසි දවසක රටට ආදරය ඇති මිනිස්සු ටිකක් බිහි කරගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුනොත් ඉවර වෙනවා. මොනවාද මානව ක්‍රියාකාරකම්? දෙව ලබා ගැනීම සඳහා මොකද කරන්නේ? වනාන්තරයේ විශාල ශාක ඉවත් කරනවා. එතකොට විශාල ශාක ඉවත් කරද්දී පොඩි යමුණුත් කොහොමද නිකම්ම පොඩි වෙලා පොඩි පට්ටම් වෙලා යනවා. එහෙනම් නියම මානව ක්‍රියාකාරකම් පළවෙනි එක. දෙව ලබා ගැනීම සඳහා විශාල ශාක ඉවත් කිරීම. දෙව ලබා ගැනීම සඳහා විශාල ශාක ඉවත් කිරීම. දෙවෙනි එක හේන් ගොවිතැන් සඳහා වනාන්තර එලි කිරීම. හේන් ගොවිතැන් සඳහා වනාන්තර එලි කිරීම. තුන්වෙනි එක සමහරක් අය මොකද කරන්නේ? සත්වයේම දඩයන් කිරීම සඳහා වනාන්තර ගිනි තියනවා. ලියන්න. විවිධ හේතුන් සඳහා වනාන්තර ගිනි තැබීම. විවිධ හේතුන් සඳහා වනාන්තර ගිනි තැබීම. ඊළඟට විවිධ සංවර්ධන සඳහා කටයුතු සඳහා පාරවල් එහෙම නැත්නම් ජලාශ වගේ දේවල් ඉදි කරනවා. එන ලියමු. විවිධ සංවර්ධන කටයුතු සඳහා වරාන් ඇතුලේ මම්මාවත් ජලාශ සඳහා වනාන්තර යොදා ගැනීම නිසා ඒ අවට ද්විතීක වනාන්තර ඇති වේ.
එතකොට මොනවාද මේ ද්විතීක වනාන්තරයක ලක්ෂණ වෙන්නේ? ප්‍රාථමික වනාන්තරයකට වඩා ජෛව විවිධත්වය මොකද වෙන්නේ? අඩුයි. එහෙනම් ලියන්න. ප්‍රාථමික වනාන්තරයකට වඩා ජෛව විවිධත්වය අඩුයි. ප්‍රාථමික වනාන්තරයට වඩා ජෛව විවිධත්වය අඩුයි. ඒ වගේම මෙයාගේ ස්ථායීතාවය අඩුයි. එහෙනම් ලියමු ඊගාවෙක. ප්‍රාථමික වනාන්තරයකට වඩා ස්ථායීතාවයෙන් අඩුයි. ඒ වගේම තමයි කාලයත් සමග වෙනස් වීම වලට ලක් වෙනවා. එහෙනම් ලියමු ඊගාවෙක. කාලයත් සමග වෙනස් වීම වලට ලක් වේ. බලන්නකො එතකොට ද්විතීක වනාන්තරයක් ඇතිවීම සඳහා හේතු වෙන ස්වභාවික දේවල් මොනවද? නායයන් වෙන්න පුළුවන්. එහෙනම් ලියන්න ස්වභාවික හේතු නායයන්. ඊළඟට සුලිසුලම් නායයන් සුලිසුලම්. ඊළඟට ගම් වතුර තත්ත්ව සහ සුනාමි. මුහුදුබඩ ප්‍රදේශාශ්‍රිත තියෙන කැලෑ විනාශ වෙලා යනවා. ගම් වතුර තත්ත්ව සහ සුනාමි. එහෙනම් අපිට දැන් මේක ප්‍රාථමික වනාන්තර ද්විතීක වනාන්තර අපිට වෙන වෙන් කරගන්න පුළුවන්. පැහැදිලිවම ලක්ෂණ තියෙනවා. ප්‍රාථමික වනාන්තර සහ ද්විතීක වනාන්තර. ප්‍රාථමික වනාන්තර වල හොඳින් වැඩුණු ශාක වර්ග වැඩි. ඒ කියන්නේ වෘක්ෂලතා කියන ඒවා බහුලයි. හැබැයි ද්විතීක වනාන්තරයක එහෙම ලොකුවට වැඩුණු ශාක වෘක්ෂලතා මහා පරිමාණයෙන් වැඩුණු වයස්ගත ශාක බලා ගැනීම හැකියාවක් නැහැ. එහෙනම් ලියමු ප්‍රාථමික වනාන්තර ද්විතීක වනාන්තර. ප්‍රාථමික පැත්ත ලියන්න හොඳින් වැඩුණු පරිණත ශාක බහුලය. හොඳින් වැඩුණු පරිණත ශාක බහුලය. එහෙනම් ද්විතීක පැත්ත ලියන්න පරිණත ශාක බහුල නොවේ. පරිණත ශාක බහුල නොවේ. ප්‍රාථමික වනාන්තරයක් ඉතා දීර්ඝ කාලයක් තිස්සේ පරිණාමණයට ලක් වෙනවා. විනාශ වෙනවා. හැබැයි ද්විතීක වනාන්තරයක එහෙම වෙන්නේ නැහැ. මොකක් හරි හේතුවකින්ද එලි කරලා නැවත ඇති වෙන්නේ. එන්න ලියන්න ප්‍රාථමික වනාන්තර දීර්ඝ කාලයක් තිස්සේ
දීර්ඝ කාලයක් තිස්සේ ජෛව පරිණාමයකට දීර්ඝ කාලයක් තිස්සේ ජෛව පරිණාමයකට ලක් වී ඇත. දීර්ඝ කාලයක් තිස්සේ ජෛව පරිණාමයකට ලක් වී ඇත. මේ පැත්තට ගත්තාම සාපේක්ෂව අඩු කාලයකදී තමයි මේකේ පරිණාමයක් සිද්ධ වෙනවා නම් සිද්ධ වෙන්නේ. කියන්නේ ද්විතීයික පැත්තේ සාපේක්ෂව අඩු කාලයකදී සාපේක්ෂව අඩු කාලයකදී ජෛව පරිණාමනයක් සිදු වේ. ඇත්තට පරිණාමනයක් වෙන්න තරම් කාලයක්වත් නැහැ. ඊළඟට මේකේ ජෛව විවිධත්වය වැඩි. ජෛව විවිධත්වය වැඩි හින්දා හොඳ ශක්තිමත් ජාන කිටුවක් තියෙනවා. ශක්තිමත් ජාන කිටුව. මොකද්ද මේ ජාන කිටුව කියන්නේ? අපේ රටට එනෝනේ විදේශිකයෝ. අපේ රටට එන විදේශිකයෝ අතර ඉන්නවා ගොංගන්දම්බයොත් ඉන්නවා. ඔය බාගෙන ඉගෙන ගත්තේ උනුත් ඉන්නවා. ඒ අතර ඉන්නවා හොඳටම ඉගෙන ගත්තේ. ඒ විදිහ හොඳටම ඉගෙන ගත්ත ජමන් මහාචාර්යවරයෙක් ලංකාවට ඇවිල්ලා එයා මෙන්න මේ අපේ ජාන කිටුව ගැන හොඳ අවබෝධයකින් තමයි ආවේ. කියන්නේ ජාන කිටුව කියන්නේ එතන ඉන්න ජීවීන්ගේ ජානවල එකතුව තමයි ජාන කිටුව කියලා කියන්නේ. ඒකෙන් එයා ඔගොල්ලෝ අහලා ඇති කොතල හිඹුටු කියලා ශාකයක් තියෙනවා. කොතල හිඹුටු කියලා ශාකයක් තියෙනවා. මෙන්න මේ කොතල හිඹුටු ශාකේ එයා ඒ ජාන ටික ලැග්ගෙනවා වගේ ජාන ටික එයා අරගෙන ගිහිල්ලා ජපානයේදී මෙයා පරීක්ෂණ කරලා නිපදුවා දියවැඩියාව සඳහා පිළිගන්නවා. දැන් දියවැඩියාව සඳහා මේ කොතලෙමුඩු ශාකය උපයෝගී කරගෙන ඖෂධය නිෂ්පාදනය කරපුවාම ඒකට පේටන්ට් බලපත්‍රය තියෙන්නේ කොහෙටද? ජපානයට. කොතලෙමුඩු තියෙන්නේ කොහෙද? අපේ ලංකාව. ඔන්න ඉගෙන ගත්ත මිනිස්සු ලංකාවට ආපුවම වෙනද. ඉතින් මෙන්න මේ ජාන විවිධත්වයේ වැඩි සිංහරාජ වගේ වනාන්තරයක. හැබැයි ද්විදීක වනාන්තරයක ජාන කිටුවක් එහෙම ස්ට්‍රෝං ජාන කිටුව එකක් කියන්නේ හොඳට ආරක්ෂා වෙච්ච ජාන කිටුවක් නෑ. එහෙනම් ජෛව විවිධත්වයේ වැඩියෙන් තියෙනකොට ජාන කිටුව හොඳ ශක්තිමත්. හැබැයි මේ පැත්තේ ජාන කිටුවක් ශක්තිමත් ජාන කිටුවක් ඇත්තේ ජාන කිටුව කියලා කියන්නේ එක එක ජීවීන්ගේ ජානවල එකතු. එහෙනම් ගමු ඊගාවට ප්‍රාථමික පැත්තේ ජෛව විවිධත්වයේ වැඩි. ජෛව විවිධත්වයේ වැඩි. ජෛව විවිධත්වයේ වැඩි. එබැවින් ශක්තිමත් ජාන කිටුවක් ඇත. ශක්තිමත් ජාන කිටුවක් ඇත. එන ද්විතීක පැත්තට ජෛව විවිධත්වය අඩුය. ජෛව විවිධත්වය අඩුය.
එබැවින් ශක්තිමත් ඥාන කිටුවක් නැත. එබැවින් ශක්තිමත් ඥාන කිටුවක් නැත. ඔගොල්ලෝ විශේෂයෙන්ම මම මේ කියන්නේ ගෑනු ළමයි. කසාද බඳින්න කලින් රටේ තොටේ ටිකක් වැඩිපුර ඇවිදින්න. පිරිමි ළමයින්ට නම් ප්‍රශ්නයක් නැහැ නේද? කසාද බඳින්නත් කවන්නේ මොකක් හරි බොරුවක් කියලා ගෙදරින් මාරු වෙන එකයි තියෙන්නේ. රටේ ඇවිදිනකොට රටේ හැම පළාතකම වගේ ඇවිදින්න. එතකොට කැම්පස් එකට එීම ගියපුවාම නම් ඔය බයෝ කරන ළමයින්ට එම රටේ තියෙන විවිධ වනාන්තරවල යනවා, කැලෑවල යනවා. අපි ගත්තොත් ඒ ලංකාව මේ විදිහට. අනේ එහෙම නෙවෙයි දැන් මේ පැත්තක් තියෙනවා මේ. ෆෝර්ට් සිටි එකත් ඇවිල්ලා නෙවෙයි මෙහෙම තමයි දැන් ලංකාව තියෙන්නේ. එතකොට මේ හරියේ තියෙනවා මධ්‍යම කඳුකර. මේ මධ්‍යම කඳුකරේ බටහිර බෑවීමේ තමයි අපි ඉන්නේ. ඒ කියන්නේ අපිට හැමදාම මදිනෝ කියන්න වහින්නේ. මේ දෙන්නේ උතුර මේ දෙන්නේ උපාලි ඊළඟ නැවෙන් ගින් ධම්මි නිතිද බලාවරේ බටහිර බෑවීමේ තමයි අපි ඉන්නේ. එතකොට මේ නිතිද පැත්තනේ කියන්නේ නිර්ගතික. මේ දවස්වල සක්‍රිය වෙලා තිබ්බේ නිර්ගතික මෝසම තමයි. දාත විතරයි යන්නම් පෑවි. මොනේ මෙහෙන් හැමදාම අපිට මෝසම් වැසි හම්බ. ඒක කවුරු හරි කෙනෙක් මෙන්න මේ පැත්තේ පොඩ්ඩක් කරක් ගැහුවොත් එහෙම. අපි කඳුකරේ නෙමෙයි පොඩ්ඩක් කඳුකරෙන් පහලින් ගමුකෝ. කඳුකරේ අපිට හොඳට උරේ ඉන්නේ. ඉතින් මේ පැත්තේ පොඩි කරක් ගැහුවොත් එහෙම අපිට බලා ගන්න පුළුවන්. ඊ타මත්ම ශාස්ත්‍රීය වනාන්තර. මොනවාද මේ දිනේ කැලෑ කියන්නේ? සිංහ රාජ්‍යයේ තියෙන. දැන් ගාල්ල රත්නපුර මෙන්න මේ මායිමට සිද්ධ වෙන්නේ වෙයි තියෙන්නේ සිංහරාජ වනාන්තරේ මේ හරි ඊළඟට තියෙනවා නාකියා දෙනිය කියලා කියන්නේ මේ වයසක උන්දලා ඉන්න පැත්තක් එහෙම නෙවෙයි ඊගාවට තියෙනවා දෙනියාය රක්ෂිතය. ඔන්න ඔය විදිහේ වනාන්තර කීපයක් තියෙනවා. ඒවා හැමදාම කොළ පාටට තියෙනවා. එන්න අපි ඒවලට කියනවා සදා හරිත වනාන්තර. මෙන්න මේ හරියට එද්දී අපේ පැත්තේ ඔය පාස් නැති දවසක උඩවත්ත කැලේ පැත්තේම ගියපුවම බලා ගන්න පුළුවන්. වැසි වනාන්තර. මේ දවස්වල එම උඩවැත්තේම යන්න ගියොත් එම යන්න ඕනේ. කුණ්ඩල්ලෝ ආනවා කොහෙටද යන්නේ කියලා උස්සන් ගෙනිහිල්ලා තියෙන කාණ්ඩ කුණ්ඩල්ලෝ ඉන්නේ. උඩවත්ත කැලේ. එහෙනම් ඒවා අපි කියනවා කඳුකර වනාන්තර කියලා. කඳුකර වැසි වනාන්තර. ඔය හෝල්ටන් දැන්නේ මේ අද්දී ගිහිල්ලා ඔය වැලිමඩින් උඩට දිනව පාරක් වැලිමඩින් උඩට ගිහිල්ලා ඔය පැත්තෙන් මේ අද්දී හෝටන් දැන්නට මේ ලස්සනයි ඔන්නේ වැසි වනාන්තර. එහෙම ඔන්නෙත් නැත්තම් මෙන්න මේ තලව කැලේ පව කරලා ටිකක් වෙලා උඩට යනකොට තියෙන්නේ මොනවද? කඳුකර වැසි වනාන්තර. ඒක යායට නිකන් රූස් එකට තියෙන. මේ පැත්තේ යනවා අපි. අනුරාධපුර පොළොන්නරුව ওই පැත්තට සෙට් වෙන්න යනවා. යනකොට තියෙනවා විල්පත්තු වගේ වනාන්තර. දැන් නම් තියෙනවද දන්නේ එතකොට ඒවා ටිකක් නාමල් විවරේම ගිහිල්ලා තියෝකොල්ලෝ. එතකොට ඒකේ තියෙන්නේ කාලයකට කොළ හැලෙනවා ඒ ගස්වල. තේක ගස් අරමුව තමයි බහුලව තියෙන්නේ. ඒවලට අපි කියනවා
වියලි මිශ්‍ර සදාහරිත කියලා. වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර. ඊළඟට අපි ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ ගෙවල් පැත්තේ යනවා. මේ පැත්තට. හම්බන්තොට. ශුෂ්ක පරිසර පද්ධතියක් තියෙනවා. වන ලැබ් කටුපඳුරු තියෙනවා. ඊළඟට මේ හෝටන් දැන්නේ ඒ පැත්තේ කියපුවාම තියෙන මොනවාද? තෘණ භූමි. අපි යන්න කියනවා පතන් කියලා. එහෙනම් ලංකාවේ හතර තිබ්බාගේ කරක් ගැහුවනම් එක එක ආකාරයේ පරිසර පද්ධති අපිට හුරු වෙනවා. එහෙනම් මේකට හොඳම වාහනයක් තමයි ඔය Mitsubishi 4DR කියලා පරණ ජිප් జాතියක් තියෙනවා. අරගෙන ඔය එලෝ වීල් කරලා හොඳ ලොකු රෝද ටිකක් එහෙම දාලා හදාගත්තාම ඕන කොස් ගහකට ගිහිල්ලා බැහැලා ඉන්න පුළුවන් ගාන තමයි මේ වාහන තියෙන්නේ. ජීවිතේ ගොඩක් අය හිතන්නේ කාලා බීලා ඉන්න එක තමයි සතුට කියලා. එහෙම නෙමෙයි. රටේ තොඩේ පොඩ්ඩක් ඇවිදලා ලෝකේ දැකලා ලෝකේ ඔන්නේ ලංකාව දැකලා ඉන්න පුළුවන් නම් ඒක තමයි හොඳම දේ. හරි. එතකොට මේ වනාන්තර අපි වර්ග කරනවා විවිධාකාරයට ඔන්න ඔය පිහිටීම මත පදනම් කරගෙන. මම ඔක ඔයගොල්ලන්ට පොඩ්ඩක් පෙන්නන්නම්. මේ දෙන්නේ ඔන්න වනාන්තර වල පිහිටීම අපිට ඔය ආකාරයට වර්ග කරගන්න පුළුවන්. මේ පැත්තේ කහ පාට වනාන්තර මේ පැත්තේ දුඹුරු පාට එහෙම ඒව නැහැ. මේ වර්ගීකරණය සඳහා තමයි මේ බෙදලා දාලා තියෙන්නේ. මේ දෙන්නේ. එතකොට මේ තදකොළ පාටින් කේල් දැල්ල වගේ දාලා තින්නේ වැසි වනාන්තර. කියන්නේ මදිනෝ කියන්ට හැමදාම වහිනවා. මේ ලා කොළ පාටට දාලා තින්නේ මම මේ මවුස් එක අරන් යන්නේ. ඒවා තමයි ගොඩාක් වෙලාවට වියලි කලාපයේමනේ මේ අහුවෙලා දෙන්නේ. වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර කියන්නේ. මේ තද කොළ පාටට දාලා තින්නේ ඔය ආගරපතන ඊගාවට හෝටන් තැන්න ඒ වගේ කොටස්. ඒවා තමයි තන භූමි. ඊළඟට මේ ලා පාටට දාලා තියෙන අතරමැදි කලාපේ. උඩවලව කැලේ එහෙම තියෙන්නේ මේ කොටස. මේ හරිය තමයි උඩවලව තියෙන්නේ. ඇඹිලි පිටි පැත්තට වෙන්නේ. අතරමැදි කලාප. මෙන්න මේ ආකාරයට වනාන්තර වර්ග කරගන්න පුළුවන්. දැන් එතකොට මේකේ ඕවා හොයන්න ගියපුවාම දැන් ටිකක් අතුරුදහන් වෙලායි තියෙන්නේ. තැන් වල තමයි තියෙන්නේ. මේක මේ සැටලයිට් ඡායාරූප. එහෙනම් අපි දැන් එන්නේ වනාන්තරවල වර්ගීකරණය. right වනාන්තරවල වර්ගීකරණය. එහෙනම් ඉස්සෙල්ලාම අපි පටන් ගමු. නිවර්තන වැසි වනාන්තර. එහෙම නැත්නම් නිවර්තන වර්ෂා වනාන්තර. නිවර්තන වර්ෂා වනාන්තර. ලියන්න පළවෙනි එක නිවර්තන වර්ෂා වනාන්තර. නිවර්තන වර්ෂා වනාන්තර. දෙවෙනි එක කඳුකර තෙත් වනාන්තර. කඳුකර තෙත් වනාන්තර. කඳුකර තෙත් වනාන්තර. තුන්වෙනි එක වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර. වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර. වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර.
ඊළඟට තනබිම් වියලි පතන් සහ තෙත් පතන්. තනබිම් වියලි පතන් සහ තෙත් පතන්. වියලි පතන් සහ තෙත් පතන්. ඊළඟ එක කටු පඳුරු සහ වනලැහැම්. කටු පඳුරු සහ වනලැහැම්. ඊළඟ එක සමාන. එතකොට අපි ප්‍රධාන වනාන්තර තුනක් ගැන තමයි කතා කරන්නේ. වනාන්තර වර්ග. මේ දෙන්නේ ලංකාව නම් මෙන්න මධ්‍ය කඳුකර. මේකේ මෙන්න මේ බටහිර බැවුමට වෙන්න දෙනවා කඳුකර වැසි වනාන්තර. කඳුකර තෙත් වනාන්තර කියලා කියනවා. ඊළඟට මෙන්න මේ සෙට් එකට ආශ්‍රිතව තියෙනවා මොනවාද? නිවර්තන වර්ෂා වනාන්තර. එහෙම නැත්නම් අපි කියනවා තෙත් සදාහරිත වනාන්තර. තෙත් සදාහරිත වනාන්තර. ඊළඟට මෙන්න මේ හරියේ පොදුවේ ගත්තාම දෙනවා වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර. වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර. ඔය රූපේ අඳින්න පොඩි ඉඩක් කොහෙන් හරි ටියුට් එකේ වෙන් කරගෙන පොඩ්ඩක් හැඳ ගන්න. ඒකේ දාලා නැහැ. එහෙනම් අපි ඊගාව මාතෘකාව වෙන්නේ නිවර්තන තෙත් සදාහරිත වනාන්තර. සාමාන්‍යයෙන් රටේ මෙන්න මේ නිර්ත දිග පැත්තට වෙන්න තමයි නිවර්තන තෙත් සදාහරිත වනාන්තර තියෙන්නේ. සිංහරාජය, කන්නెලිය, දෙදියාගල, බඹරපොටුව, නාකියා දෙනිය, හිනිදුම මෙන්න මේ සෙට් එකේ තමයි මේවා තියෙන්නේ. right එහෙනම් ලියමු නිවර්තන තෙත් සදාහරිත වනාන්තර. එන්න පිටු අංකය 3. දිවයිනේ නිර්ත දෙසට වන්නට දිවයිනේ නිර්ත දිග දෙසට වන්නට පිහිටන
නිර්ත දෙක තියෙනවා නම් නිර්ත දෙක මෝසමෙන් තමයි වැඩිපුර වර්ෂාව ලැබෙන්නේ. ලියන්න. නිර්ත දෙක මෝසම්සලකින් නිර්ත දෙක මෝසම්සලකින් වර්ෂාව ලබන वार्षिक वर्षापतने मिलीमीटर 2500ක් පමණ මිලිමීටර 2500ක් පමණ වන වනාන්තර වේ. මිලිමීටර 2500ක් පමණ වන වනාන්තර වේ. right සිංහරාජ වනාන්තරයකට ගියොත් එහෙම ඔයගොල්ලෝ මේ වනාන්තරේ මම සිංහරාජගෙම ෆොටෝ එකක් දාලා පෙන්නන්නම්. මේ ඉන්නේ සිංහරාජයේ ඇතුළත දර්ශනය. මේ දෙන්නේ තව එකක්. එතකොට මේක හැමදාමත් කොළ පාටට තියෙන වනාන්තරයක්. මේකේ ජල පෝෂක ප්‍රදේශ පහත් බිම් වලට හොඳින් ජලය සපයන. මෙන්න මේ හරිය තමයි ලංකාවේ තියෙන්නේ. එතකොට මේ ශාක පවතින ඉන්න සිසිලසක් තියෙනවා. එන්න සාපේක්ෂ ආර්ද්‍රතාවය වැඩි. උෂ්ණත්වය සාමාන්‍යයෙන් ගත්තාම සෙල්සියස් අංශක 30ක් විතර වෙනවා. සදාහරිතයි හැමදාම කොළ පාටයි හේතුව අවුරුද්ද පුරාම වර්ෂාව තියෙනවා. බලන්නකො මේකේ ශාක විවිධ මට්ටම් වල ශාක තියෙනවා. උඩටම එවිලා තියෙනවා අපි ඒකට කියනවා නිරු ස්තරය කියලා. කියන්නේ ශාක ස්තරී භවණය වෙලා තියෙනවා මෙන්න මේ ආකාරයට. මේදී නිරු ස්තරේ තියෙනවා. වියන් ස්තරේ තියෙනවා. උපවියන තියෙනවා. ඒ විදිහට ශාක වර්ගීකරණය වෙලායි තියෙනවා. එහෙනම් අපි එන්නේ වනාන්තර වල ලක්ෂණ කීපයක් ලියා ගන්න. එම් පළවෙනි එක උෂ්ණත්වය සෙල්සියස් 30ක් පමණ වේ. උෂ්ණත්වය සෙල්සියස් 30ක් පමණ වේ. උෂ්ණත්වය සෙල්සියස් 30ක් පමණ වේ. දෙවෙනි එක सापेक्ष आर्द्रतावे වැඩි. सापेक्ष आर्द्रतावे වැඩි. ඒ නමයි වනාන්තර අසර ගියාම සිසිලසක් දැනෙනවා. තුන්වෙනි එක සදා හරිත වේ. සදා හරිත වේ. सदा हरित वे. කියන්නේ හැමදාම කොළ පාටට තමයි මේ වනාන්තරේ බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට ශාකවල උසානුව ස්තරී භවණය වෙලා තියෙනවා. යන්න ඊගා මේක. ශාකවල උසානුව ශාකවල උසානුව ස්තරී භවණය වී ඇත.
ශාක වල උස අණුව ස්තරී භවනයේ වී ඇත. ශාක වල උස අණුව ස්තරී භවනයේ වී ඇත. එතකොට මේ ශාක ගොඩාක් වෙලාවට අඛණ්ඩව හදනවා මතු පිට වියනවා. වියන්නේ ඉස්සරේ කියලා කියනවා. ලියමු. ඊගාව එක අඛණ්ඩ මතු පිට වියනක් සාදයි. අඛණ්ඩ මතු පිට වියනක් සාදයි. බලන්නකො මෙන්න මේ ශාකවල සාමාන්‍යයෙන් කඳ ගත්තාම සමාන විස්කම්භයක් තමයි හැම එකම තියෙන්නේ. කියන්නේ කඳේ හැමතැනම සමාන විස්කම්භයක් තියෙනවා. ඒ වගේම කඳ පහළට එද්දී පළල් වෙලා තියෙනවා. අපි කියනවා ඒ වලට පාදස්ස පළල් කියලා. එන නියමිකාව එක කඳන් සම විස්කම්භිත වේ. කඳන් සම විස්කම්භිත වේ. ඒ වගේම ශාකවල විවිධත්වයේ වැඩිය. ශාකවල විවිධත්වයේ වැඩිය. ශාකවල විවිධත්වයේ වැඩිය. ඒ වගේම දේශීය ශාක බහුලයි. ලංකාවේ හොඳම ජාන කිටුව තියෙන්නේ රිටිකල සහ සිංහරාජ. ඒ ඉන්න ඌ ආරක්ෂා කරගන්න දැනගන්න ඕන. එන නියමිකාව එක දේශීය ශාක බහුලයි. දේශීය ශාක බහුලයි. ඊළඟට ශාක විවිධත්වයේ වැඩිය. ශාක විවිධත්වයේ වැඩිය. එතකොට ඒ වගේම තමයි මේ ශාකවල දැවමේ වටිනාකම තියෙනවා. ඒ වගේම මේ ශාක මත වෙලිලා උඩට නගින මේ ගස් වර්ග තියෙනවා. නිකන් පුස්වැල් වර්ගයේ වගේ ඒවා. මම ඊගා දවසේ ඒකට හරියන ඒවා ටිකක් ගන්නම්. මේක නෑ මම හිතන්නේ ඒක පේන්න. මේ ශාකවල උඩට එති නගින මේක මේවයි උඩට එති නගින වැල් වර්ග තියෙනවා. මෙතනත් නෑ ඒක. එන ලියමිකාවට විශාල කඳන් මත වෙලි ඉහළට වැඩෙන විශාල ශාක මත වෙලි ඉහළට වැඩෙන වැල් වර්ග සහ අපි ශාක බහුලය. අපි ශාක බහුලය.
ලියමු උදාහරණ වනාන්තර කීපයක්. සිංහරාජය කන්නෙලිය සිංහරාජය කන්නෙලිය ඊගොඩ නාකියා දෙනිය ඒ ගාල්ලි නම් උඩුගමට එමෙද්දී ওই නාකියා දෙනිය රක්ෂිතය හරහා තමයි යන්නේ. බඹර බොටුව හිනිදුම ඡන්ද කාලේට එමෙ කියවෙන්නේ හිනිදුම ආසනය එක්සත් ජාතික පක්ෂේ ලබාගත් ඡන්ද සංඛ්‍යාව කියලා. ඊළඟට දැදියාගල අපි ගත්තොත් එimhe මෙන්න මේ ශාකවල පවතින ස්තර ටික ස්තරීභවණය වෙලා තියෙන්නේ උඩින්ම තියෙනවා නෙරු ස්තරය කියන එක. ඊළඟට තියෙනවා වියන් ස්තරය. ඊගාවට තියෙනවා උපවියන කියන එක තියෙනවා. right එහෙනම් ඔන්න ඔය මේ ශාක පැතිකඩ තමයි එඳ ගන්න ඕනේ රූප සරහන. ඔය ස්තනක් තියෙන දින්නන්නේ එතන. සමානක් ගස් තියෙනවා මීටර 50කටත් වඩා උස ඒවා. කොටුව ඇතුලේ තමයි රූප සරහන දෙන්න තියෙන්නේ. ये सिंह राजेंद्र से सिंह राजेंद्र පුළුවන් දැන් ඉන්දුමිනි කියන පන්තියයි. එහෙම නැත්නම් ඔයගලන්ට මෙන්න මේ ස්ක්‍රීන් එකේ දාන එක දැනගත්තත් හරි. මේ දෙන්නේ මෙන්න මේක. මොනවා නමුත් මෙන්න මේ උදාහරණ මතක තියෙන්න ඕනේ කන්නේලිය සිංහනාජේ නාකියා දෙනිය බබර් කොටුවේ හිනිදුම දැතියාගල ඒ වගේ ඒවා මතක තියෙන්න ඕනේ. බහුවර්ණ වලට අහනවා. ජෝග්‍රෆි කරන ළමයින්ට නම් මේව හොඳටම කරනවා. ඒ වගේම මේ වගේ ශාංක පැතිකඩක් දීලා මේ වනාන්තරයේ ලක්ෂණ ලියන්න කිව්වොත් ඒවා ලියන්න පුළුවන්කම තියෙන්නත් ඕන. හොඳම දේ ඉතින් ගෙවල් වල ඉන්නේ
කොරෝනා ඉවර වුණාම පොඩි රවුමක් දාලා ඉන්න සිංහරාජේ ගිහිල්ලා මේ කන්නේලිය රක්ෂිතේම තියෙනවා කබානායම ගහලා තියෙනවා. පොඩි හැබැයි ටිකක් ලොකු පොඩි වියදමක් යනවා. ඉතින් ඒක නයිට් එකක් ඉඳලා ඉන්න රුපියල් 15000ක් විතර යනවා. ඉතින් කන්නේලිය රක්ෂිතේ ගිහිල්ලා ඔය පොඩක් ඔය ස්වභාවික ජල මූලාශ්‍ර වලට ආශ්‍රිතව ඒගොල්ලෝ හදලා තිනවා ස්වභාවික පොන්ඩ් වගේ දේවල්. කබානාශ්‍රිතව. ඒ වගේ බහැලා නාලා නැත්තම් පීලි දිනවා. පීලි වලින් නාලා හැමෙන්න පුළුවන්. ඉතින් මේවා මේ පොත්වල ඇඳලා පාඩම් කරනවට වඩා ඔළුවටම දාගන්න පුළුවන් ඒ තැන් වලට යනම එනම නම්. හැබැයි ඉතින් ඒ සඳහා ඉතින් ආර්ථික ශක්තිමත් භාවයක් තියෙන්න ඕන. එතකොට මෙන්න මේ නිර්වියන් ඉස්සරේ තියෙන ශාක තනින් මතුවෙලායි තියෙන්නේ. ඒකට නිර්ව ස්තරය කියලා කියන්නේ. ඊළඟට වියනක් වගේ හදලා තියෙනවා. ඔයගලන් ස්ක්‍රීන් එකෙත් පේනවා මාත්මය ඇඳලා තියෙන එකටම එකට යාවෙන්න. වියන් ඉස්සරේ. ඊළඟට උපන් වියන් ඉස්සරේ ඊගාට කටුකඳුළු සහ වන ලැහැත් කියන කොටස් ටික තමයි තියෙන්නේ. මෙන්න මේ නිර්ව ස්තරයේ තියෙන ආශාක ඒවා කිහිපයක් අපි ලියාගමු. ඊට තියෙද්ද නැහැ කොටු යටින් හරි ලියාගමු. හොර තියෙනවා. හැබැයි දැන් බලන් ඉන්නේ කට්ටියම සිංහරාජයේ හොරු කරන්නේ. නිර්විස්තරයේ තියෙනවා හොර තියෙනවා. හොර ශාකය. ඊළඟට තියෙනවා බූ හොර. ඊළඟට තියෙනවා දොරණ. ආයෙ තියෙනවා දුන් ශාකය දුන්. ඊළඟට තියෙනවා කිරි හැඹිලිය. ඔය ගාල්ල පැත්තේ ඉන්නවා නම් කවුරු හරි මාම කෙනෙක් නැන්ද කෙනෙක් හරි චුට්ටක් අහන්නකෝ ඒ ගස් ගැන කියලා. ගොඩාක් අය දැන් ඉන්න අය ගස් අඳුරන්නේ නැහැ. අර මේ දවස්වල Facebook එකේ යනවා කෘෂිකර්ම උපාධියක් තියෙනවා එංගලන්තෙද කොහෙද ගිහිල්ලා ඇවිල්ලා. ඒකේ කොසැදෙනදී භූමි මාත්‍යාට කියලා දෙනවා. මිනිහා හොඳ රහගෙන ඉඳලා කියනවා මාත්‍යාවගේ කොසැදෙන්නේ නැහැ. ඔක හැදෙන්නේ කජු කෝලම් කියලා. කජු ගහක් ගැන කියන්නේ. right. ඊළඟට තියෙනවා වියන් නිස්සරය. වියන් නිස්සරය. මේකේ තියෙනවා නා. නා තියෙනවා. ඊළඟට නා මදි වුණාම තියෙනවා දියනා. දියනා. ඊළඟට තියෙනවා ඇටඹ. ඒව නම් දන්නවා. වල්දෙල්. ඇටඹ වල්දෙල්. කොස් තියෙනවා. හැඩවක තියෙනවා. මලබොඩ කියලා જાතියක් තියෙනවා. මලබොඩ. යකඩ වගේ ලීයක් තියෙන ගහක් තියෙනවා දවට. එන එහෙම ගන්නත් බෑ. එනත් නැමිනවා. ඊට කීන දොඹ මේ වගේ ශාක තියෙනවා.
ඊළඟට එනවා මම වියන්නිස්සරේට. උපවියන්නිස්සරේට. උපවියන්නිස්සරේට. මේකේ ලංකාවේ කොහේ ගියත් අපිට උරු ගාක් තියෙනවා කිතුල්. ඔය පහුගිය දවස්වල ජනාධිපතිතුමා ඔය පාරක් එහෙම කපන්න ගියේ. ඡන්දේ ජනාධිපති කාලේ පොරොන්දු වෙලා ඊට පස්සේ සිංහරාජ්‍ය විනාශ කරනවා කියලා කතාවක් ගියේ. ඒ ඇවිල්ලා ගාල්ලේ එක කෙළවරකට වෙන්න තියෙන දිස්ත්‍රික්කයේ එක කෙළවරකට වෙන්න තියෙන ගම. ඒකේ මිනිස්සු තමයි අර කිතුල් කපන්න ලයිසන් පොලිසියෙන් අල්ලනවා කියලා එහෙම කතාව ගියේ. නෙළුව පැත්තේ. හොඳටම කිතුල් කර්මාන්තය කෙරෙන්නේ මේ පැත්තේ. ඊට පස්සේ ඉස්කෝලේ ළමයින්ට අර කුළුණක් එහෙම හදලා දීලා එන කතන්දරයක් ගියේ. අපෙත් මෙහෙ තියෙනවා. කිතුල් කෙසේ වෙතත් මෙහි රාණම් තියෙනවා. ඊළඟට තියෙනවා දියපාර. දියපාර. ඊළඟට ගොඩපර. දියපාර ගොඩපර. මේ ගොඩපරේම කොණ්ඩෙට දානවා. නාන්න ගියාම කොණ්ඩේ යනවට ඉස්සොරි එනවට කොණ්ඩේ සුදු වෙනවට කළු වෙනවට පාට වෙනවට ඔක්කොටම දානවා. ඊළඟට වෙරළු. වෙරළු. යටින් තියෙනවා පඳුරු. පඳුරු. මේ තියෙනවා බටලි. මිනිස්සු ගිහිල්ලා කඩාගෙන ඇවිල්ලා කපාගෙන ඇවිල්ලා ඔය වට්ටි අරවම වියන්නේ බටලි. ඊළඟට තියෙනවා වේවැල්. එනසාල්. මෙන්න මේවා තියෙනවා මොනවද? යටි වගාව විදියට. එතකොට ඔය සිංහ රාජ්‍යය ගැන රේමේ මොන හරි ආටිකල් එකක් හම්බුනොත් එහෙම ඒව පොඩ්ඩක් කියවන්න. ඒවා කියවලා ඉවරලා පොඩ්ඩක් දැනුම එකතු කරගන්න. මේ ගස් හඳුන ගන්න නම් ඉතින් සිංහ රාජ්‍යය යන්න ඕනේ. මම ලබන සතියේ පෙන්වන්න බලන්නම් මේ ගස් මේකෙන් පෙන්වුවට එහෙම පැහැදිලිව අඳුර ගන්න බෑ. ගහක තියෙන විශේෂ ලක්ෂණ මොනවද කියලා. අපි යමු වියලි මිශ්‍ර සදාහරිත. වියලි මිශ්‍ර පදාර්ථ තියෙන්නේ පහතරට වියලි කලාව. අපි ඉස්සෙල්ලා කතා කරපුවා තිබ්බේ කොහෙද? කඳුකර මේ පහතරට තෙත් කලාව. එතන අනුරාධපුරය, පොළොන්නරුව, ඊගාවට සීගිරිය, මාදුරු ඔය උඩවලව තියෙනවද දන්නේ නැහැ. ඒ වුණාට විල්පත්තුව, රිටිගල, හුරුළු රක්ෂිතේ මේ ඔක්කොම අයින් වෙන්නේ කොහෙද? වියලි මිශ්‍ර සදාහරිත. එහෙනම් ලියමු. පහතරට වියලි කලාපයේ පිහිටයි. පහතරට වියලි කලාපයේ පිහිටයි. පහතරට වියලි කලාපයේ පිහිටයි. සාමාන්‍යයෙන් වර්ෂාපතනයේ මිලිමීටර 1250ක් වගේ තමයි තියෙන්නේ. ලියමු. වාර්ෂික වර්ෂාපතනය
මිලිමීටර 1250ක් පමණ වේ. මිලිමීටර 1250ක් පමණ වේ. ඔයගලන්ට මතක ඇති කාලේ අනුරාධපුරයේ කියොත් ඒ පැත්තේ හැමදාම වේල්ලා තමයි තියෙන්නේ. මිලිමීටර 1250ක් පමණ වේ. එතකොට මේකට වැඩිපුරම වැස්ස ලැබෙන්නේ කොහෙන්ද? මේ පැත්තෙන්. ඊසාන දිග මොහොසෙන් තමයි වැඩිපුරම වැස්ස ලැබෙන්නේ. එහෙනම් ලියන්න ඊගාව එක. ඊසාන දිග මොහොසම් සුළඟින් ඊසාන දිග මොහොසම් සුළඟින් වර්ෂාපතනය ලැබේ. ඊසාන දිග මොහොසම් සුළඟින් වර්ෂාපතනය ලැබේ. ඊළඟට සාමාන්‍යයෙන් උෂ්ණත්වය සෙල්සියස් අංශක 30ට වඩා වැඩි. ලියන්න. උෂ්ණත්වය සෙල්සියස් 30ට වඩා වැඩි. උෂ්ණත්වය සෙල්සියස් 30ට වඩා වැඩි. ගොඩක් වෙලාවට පතනශීලී ශාක තියෙනවා. ඒ කියන්නේ කාලයකදී කොළ ටික හැලෙනවා. ලියමු. පතනශීලී ශාක පැවතීම නිසා වියලි කාලවලදී පත්‍ර පතනය වේ. වියලි කාලවලදී පත්‍ර පතනය වේ. එතකොට මේකේ කඳන් වල සමවිෂ්කම්ම බවක් නැහැ. ලියන්න. ශාක කඳන් වල සම විෂ්කම්බිත බවක් නැත. සම විෂ්කම්බිත බවක් නැත. ඊළඟට ශාක විවිධත්වය තෙත් කලාපයේ තියෙන වනාන්තරවල තරම් නැහැ. එන ලියන්න ඊගාව එක. ශාක විවිධත්වය තෙත් කලාපීය වනාන්තරවලට වඩා අඩුය. ශාක විවිධත්වය තෙත් කලාපීය වනාන්තරවලට වඩා අඩුය. ඒ වගේ තමයි මේ යටි රෝපණය ගත්තාම මේකේ කටුපඳුරු බහුලයි. ලියන්න. යටි රෝපණයේ කටුපඳුරු බහුලය. යටි රෝපණයේ කටුපඳුරු බහුලය. ලියන්න උදාහරණ වනාන්තර. සීගිරිය ආශ්‍රිත වනාන්තර. සීගිරිය ආශ්‍රිත වනාන්තර. ඊළඟට පිදුරංගල.
ඊළඟට මාදුරු ඔය. මාදුරු ඔය. මාදුරු ඔය. උඩවලව. උඩවලව. විල්පත්තුව. විල්පත්තුව. රිටිගල. රිටිගල. ඊගොඩ හුරුළු රක්ෂිතය. හුරුළු රක්ෂිතය. හුරුළු රක්ෂිතය. ඒක මේකේ තියෙන ශාක වර්ග තමයි ලියමු ශාක වර්ග. බුරුත බුරුත පළු පළු කළුවර කළුවර මිල්ල මිල්ල හල් මිල්ල හල් මිල්ල කෝන් මේ පළතුරක් කෝන් වීර තේක මෙන්න මේ විදිහේ ශාක තමයි තියෙන්නේ. right එඳ ගන්න ඔය ශාකවල පැතිකඩ. මේ තියෙන්නේ විල්පත්තු වගේ වනාන්තරයක්. මේ විල්පත්තුවේ පිවිසුම් මාර්ගයක්. කොරෝනා ඉවරුනාම යන්න පුළුවන් ඇවිදින්න. ජීවත් වෙලා හිටියෝ. එහෙනම් මං පාඩමේ ඉදිරි කොටස ඊගාව සතිය කරන්නම්. අපි පොඩ්ඩක් ඊගාව සතියේ 5යි කාලට විතර පටන් ගමු. මම 7:00 ඉඳන් රෑ 12:00 වෙනකල් යනවා දැන් පන්තියක්. මේ සැරේ විභාගෙට ලියන අය. එන්න 5යි කාලට විතර ලබන සතියේ පටන් ගමු. මං එන අදට නවත්තනවා. ওই කොටස් ටික ඔය ඉතින් පාඩම් කරගන්නයි තියෙන්නේ වෙන නම් දෙයක් නැහැ. එහෙනම් සියලු දෙනාටම शुभ रात्रिයක්